ඇතුල්වීමේ ගීය කිතුණු ගී අංක 17. උපදිනවා හොඳ දවසක් හමු වෙනවා සොඳුරු හදක් පැවසෙනවා සුහද බසක් බිහි වෙනවා කිතු පැතුමක් නිතගින් තොලගින් කියුමෙන් කෙරුමෙන් ලස්සන මැවුමට ලස්සන දෙන්නට අප හදවත් දෙනවා ලස්සන මැවුමට ලස්සන දෙන්නට අප හදවත් දෙනවා දෙවිඳුගෙනා යහතිලිනේ ආදරයයි මිනිස් භවේ සෙනෙහ ලබා හොඳ දවසක් උපදිනවා නෙතගින් තොලගින් කියුමෙන් කෙරුමෙන් ලස්සන මැවුමට ලස්සන දෙන්නට අප හදවත් දෙනවා ලස්සන මැවුමට ලස්සන දෙන්නට අප හදවත් දෙනවා ලස්සන මැවුමට ලස්සන දෙන්නට අප හදවත් දෙනවා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් ආමේන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ඔබේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදහගන්න මාද අදහගන්න ජීවිතයේ සිත කලඹගන්නේ නැතුව ස්වාමින් වහන්සේගේ ආදරයම අදහගෙන ගමන් කරන්නට අද පළවෙනි කියවීමේ උපස්ථායකයන් පත් කරන්නේ මුල් කිතුණු සභාවේ වෙන ප්‍රශ්නයකදී ශුද්ධාත්ම මෙහෙවීම ඒ ප්‍රශ්නයේදී මහා පන්නරයක් වෙනවා දෙවෙනි කියවීමේ වහන්සේ කතා කරනවා ජීවමාන ගලක් වගේ ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන ජීව රාජ්‍ය ගොඩ නගන්නට ඒ හැම දෙම කරන්න ඔබගේ සිත් නොකලඹගෙන දෙවියන් වහන්සේ අදහගන්න ජේසුගේ වෙන්වීම ඔබට ශුද්ධාත්ම බලය ලබා දෙන්න බව උන්වහන්සේ මතක් කරනවා ඒ ආදරය තුළ රැඳෙන්න අප යටින් උණු හැම පාපයක්ම ස්වාමීන් වහන්සේට කියලා සමාව ඉල්ලලා යාඥා කරමු මගේ ආදර ප්‍රමාන්තේනේ සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි ඒ මාගේ මහත් වරදින්ය එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි සියලු බලති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා ආමේන් ස්වාමීනි කරුණා කළ මැනව
ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගීය දෙවියන් වහන්සේට මහිමය වේවා එළවනාස්ගේ දයාබල දනන්නට සමය වේවා දෙවි ස්වාමිනී ස්වර්ගයේ රාජානනි සිරු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒ ජනිත පුත්‍ර ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ බාලකයන්නි පියාණන්ගේ පුත්‍රයන්නි ලොවේ පවහන වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවහන වහන්සේ අපි යදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පස්සේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝදනන් වහන්සේ ඔබ වහන්සේය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේය ආමෙන් අපි ආඥා කරමු අපට ගැලවීම උදා කළ දෙවි ස්වාමිනී පෞකාර අප සැම වහන්සේගේ දරුවන් ලෙස පිළිගන්නට ඔබ අභිමත වූ සේක් වේද ඔබ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබ දරු කැලවන අපට පාපයේ වහල් බැම්මෙන් නිති ලෙස මිදී සදා උරුමය අත්කර ගැනීමට වරම් දුන මැනව මිකිදු භාෂුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයන් සපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් පඩිපන්න පළමුවන දේව ප්‍රකාශනය අපොස්තලුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයකි. ඒ දවස්වලදී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල හේබ්‍රෙව් භාෂ කතා කරන ජුදවරුන්ට විරුද්ධව ග්‍රීක භාෂ කතා කරන ජුදවරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. දිනපතා සහනාධාර දීමේදී Tamanගේ වැන්දබුවන් නොසලකා හරිනු ලබති ඔහු කීහ. එවිට 12 දෙනා ගෝල සමූහය රැස් කරවා අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතු වල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. එබැවින් සහෝදරයනි මේ තනතුරට පත් කරනු පිණිස යහපත් යයි පිළිගත් එසේම ශුද්ධාත්මයන්ගෙන් ද ප්‍රඥාවෙන්ද පූර්ණ සද්දෙනකු ඔබ අතරින් තෝරා ගන්න. ඉන්පසු අපි ආඥාවෙහිද ධර්මදේශනාවෙහිද නියුක්තව සිටිමුයි කීහ. මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූහ. එවිට ඔහු ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන්ද ඔහු සමග පිලිප්ද ප්‍රොකෝරස්ද නිකනෝද තීමෝන්ද පර්මේනස්ද ජුදෙව් ආගමට හැරුණු අන්තිෝකියේ නිකොලස්ද තෝරාගත්හ. ඔහු මේ අය අපොස්තුලුන් වෙත ඉදිරිපත් කළහ. අපොස්තුලවරුන් යාක්ෂා කොට ඔවුන් මත අත්හැබූහ. තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගොස් ජෙරුසලමේ ශ්‍රාවකයන් ගණන බොහෝසේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ල පිළිගත්හ. තේ වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. දමිතුනි හිමතුමන් කෙරෙහි ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව
අවංක අයට හොබනාදයකි. වීණාව වයා හිමිතුමන් පසසන්න. තද්දසේ වීණාවගෙන එතුමන්ට පැසිසුම් ගී ගයන්න. සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ වචනය අවංකය. එතුමන්ගේ ක්‍රියා සියල්ලක්ම විශ්වාසශීලීය. දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රියය. මහ පොළව හිමිතුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. සමිඳුන්ගේ නෙත් දේව ගර්භය ඇත්තන් කෙරෙහිය. මරණයෙන් ගලවන පිණිසද දුබික් දුරුකොට දිවි රක්නා පිණිසද එතුමානෝ දිවසින් බලනසේක. සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාව අප කෙරෙහි වේවා. දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අනර්ග ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙත පැමිණෙන්න. ආත්මික ගෘහයක් ගොඩනගන ලෙස ඔබ ජීවමාන ගල්මෙන් උන්වහන්සේ වෙත පැමිණ එහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න. එබැවින් බලන්න තෝරාගත් ඊතා අනගි කොනේ ප්‍රදාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ යයි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසාය. එහෙත් අදහා නොගත් අයට ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගලම කොනේ ප්‍රදාන ගල වී ඇත. තවද එය පැකිලී වැටෙන පිණිස ගලක්ද බාධාවන පිණිස පර්වතයක්ද වී ඇත. මන්ද ඔවුහු වචනයට අකීකරු වෙමින් පැකිලෙති. එය ඔවුන්ට නියමිත දේවිය. එහෙයින් අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජක පෙළක්ද ශුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනගක්ද වන්නහුය. දේවචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපවත් ජයනත් සඳහන් නැගිට සිටි. Hallelujah, hallelujah, hallelujah. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නේ යයි ජේසුස් වහන්සේ වදාරනසේක. Hallelujah, hallelujah, hallelujah. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔබේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ අදහගන්න මාද අදහගන්න. මගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද. ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ පසු මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. මා යන ස්ථානෙට මාර්ගය ඔබ දන්නහු යයි වදාළසේක. තෝමස් කතා කොට ස්වාමිනි ඔබ කොතැනට වඩිනසේක්ද අපි නොදනිමු. එසේනම් මාර්ගය දැනගන්නේ කෙසේදයි ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. ඔබ මා හඳුනන්නහු නම්
මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහුය. මෙතෙන් පටන් ඔබ වහන්සේ හඳුනන්නහුය. උන්වහන්සේ දැක ඇතයි වදාළසේක. පිලිප් කතා කොට ස්වාමිනී පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ මැනව. එය අපට හොඳටම ඇතේයි උන්වහන්සේට කිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් මෙපමණ කලක් මා ඔබ සමග විසු නමුදු තවමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේද? මා ඔබට වදාරන වචන මාගේ අධිකාරී බලයෙන් වදාරමි. පියාණන් වහන්සේම මා තුල වැඩ වසමින් ස්වකීය ක්‍රියා ඉටු කරනසේක. මා පියාණන් වහන්සේ තුලද පියාණන් වහන්සේ මා තුලද සිටින බවට මගේ වචන විශ්වාස කරන්න. එසේ නැත්නම් මගේ ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. ඒකාන්තයෙන්ම මම එසේ ඔබට කියමි. මා දහන්නා මා කරන ක්‍රියාද කරන්නේය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔව් මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේය. පුත්‍රයා තුල පියාණන් වහන්සේ මහිමයට පමුණු ලබන පිණිස ඔබ මාගේ නාමයෙන් ආයදින කවර දෙයක් වද මම ඉටු කරන්නෙමි. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වාඩි වෙන්න මගේ ආදර ප්‍රමාන්තනේ. ස්වාමින් වහන්සේ අද කතා කරලා කියන වචනය ඔබේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදහ ගන්න මාද අදහ ගන්න. දැන් මේක අපි දවස් ගාණක් දේශනා කරපු වචනයක්. මේ දවස් පුරාවටම ස්වාමීන් වහන්සේ කතා කරගෙන යන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේ ශුද්ධාත්ම ආගමනයට ඔබ මාව ලෑස්ති කරන තැන. ශුද්ධාත්ම ආගමනයට ලෑස්ති කරනවා කියන තැනදී ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මම ඔබගේ සිත් කැළඹෙන්නට දෙන්නට එපා. ඒ සිත් කැළඹෙන්නේ දැන් ගිය සතියේ කතා කරා යහපත් එඬේරා කියන අත්දැකීම. යහපත් එඬේරා කියන අත්දැකීමේදී උන්වහන්සේ එඬේරා නම් ස්වාමීන් වහන්සේ මගේ එඬේරා නොය මට කිසි අගහිඟයක් නොමැත්තේ. රුදුරු නිම්න මැද උන්වහන්සේ මාව අරගෙන යනවා. ස්වාමීන් වහන්සේ මාත් එක්ක නිසා මට බයක් නැහැ කියනවා. ඒතර මට කිසි බයක් නැති උන්වහන්සේ මාත් එක්කයි කියන යථාර්ථයත් එක්ක. දැන් උන්වහන්සේ කතා කළා කියනවා බය වෙන්නට එපා ඔබගේ සිත් කැළඹෙන්නට ඉඩ දෙන්නට එපා කියලා. දැන් ඒකට හේතුව ජේසුස් කියනවා මම යන්න ඕනේ. මම යන්න ඕනේ ගියේ නැත්තම් දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ජේසුස් නැහැයි කියන තැනදී ජේසුව පේන්නේ නැතිකොට ජේසුස් ඉන්නවයි කියන අත්දැකීම මට නැති වෙද්දී අපි මොකද වෙන්නේ? අපි කුලප්පු වෙනවා. අපි කලබල වෙනවා. දැන් ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් ජේසුස් පැහැදිලිවම කලින්ම කියනවා මම යන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ ජේසුස්ගේ අත්දැකීම කියන එක ජේසුව දැනෙනවා කියන එක අපිට හැමදාම එකම වගේ වෙන්නේ නැහැ. ජේසුව දැනෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ජේසුව තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒක අපි එක එක විදියට ඔක නම් කරන්න පුළුවන්. අපි කියනවා අධ්‍යාත්මික වියලි කාලයක්. spiritual dryness. දැන් කොරෝනා වගේ කාලයක්. තේරුණාද කියන එක? ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න දැන් සඳුදාට ලොක්ඩවුන් මම දැන් නිර්ණීත නැති කරනවා. දැන් තේරුණාද ඊට පස්සේ මොකක් වෙයිද? ලෙඩ්ඩු වැඩි වෙයිද? බෝ වෙයිද? පැතිරෙයිද? අල වෙයිද වැඩේ? චොර වෙයිද? දැන් මොකක් වෙයිද? දැන් තේරුණාද මගේ ප්‍රේමන්තෙන්? දැන් ඉතින් මේ වගේ ප්‍රශ්න ඒ කියන්නේ ජේසුස් හැමදාම එකම විදියට ඔබගේ මගේ ජීවිතේ දැනෙන්නේ නැහැ. දැන් ඔය දැනෙන්නේ නැහැ කියන තැනදී තමයි ඔබගේ මගේ ජීවිතේ මගේ ආදර ප්‍රේමන්තේනි අපි කැළඹෙන්නට පටන් ගන්න. දැන් අපි ගොඩාක් වෙලාවට පන්ති කාමරේදී බය වෙන්නේ නැහැ. බය වෙන්නේ එක්සෑම් එකට ගියාම. එක්සෑම් එකට ගියාම දැන් ඒ ටීචර්ම තමයි එක්සෑම් හෝල් එකේ ඉන්නේ. දැන් පන්තියේ ඉන්නේ ඒ ටීචර්ම තමයි බංකු තමයි පොඩ්ඩක් සමාජ දුරස්ථභාවයට ලක් කරන බංකු එක්සෑම් එක නිසා. දැන් ඉතින් කොහොමත් නිකම් පන්තියේ සමාජ දුරස්ථභාවයක තමයි ඉන්නේ පන්තිවල මගේ ආදර ප්‍රේමන්තනේ. දැන් එතනදී දැන් ඒ එක්සෑම් එකේම ඒ ටීචර්ම තමයි ඉන්නේ. උගන්නපු දේවල්ම තමයි තියෙන්නේ. වැඩේ තියෙන ටීචර් කතා කරන්නේ නැහැ. ටීචර් hina වෙන්නෙත් නැහැ එදාට. අපි ඉගෙනගත්ත දේවල් අපි දැන් ඉගෙනගත්තේ නැති දේවල් නෑ. උගන්නපු දේවල්ම තමයි එක්සෑම් එකට ලියන්න තියෙන්නේ. එක්සෑම් එක ලියුවොත් තමයි විභාගේ පාස් වෙන්න පුළුවන්. දැන් එතනදී ටීචර් කතා කරන්නේ නෑ. උගන්නපු දේවල් ඒ වචන සීකල්පනාවෙන් කල්පනා කරගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න තියෙන වෙලාවක් ඒක.
ඉතින් මගේ ආදරේ ප්‍රමාන්තිනේ ජේසු එකයි සුද්ධාත්මයන්ෝ එවනවා කියන අත්දැකීමට කලින් ජේසු කියනවා මම යන්න ඕනේ. මම ගියේ නැත්තම් සුද්ධාත්මයන්ව එවන්න විදියක් නැහැ. ඒතර ඒ කාලේ ජේසු ඉල්ලන්නේ ඔබගේ සිත කැළඹෙන්නට දෙන්න එපා. සිත කැළඹෙන්නට දෙන්න එපා. ඒක ඔබේ සිත නොකැළඹේ වා කිව්වට ඇත්තම තේරුම ඇවිල්ලා ඔබට තමයි ඒක කලඹ ගන්නත් පුළුවන්. ඔබට තමයි නිශ්චල කර ගන්නත් පුළුවන්. ඒක වෙන්නේ කොහමද? මගේ ආදර ප්‍රමාන්තනි ඔබගේ සිතට ගන්න දේවල්. දැන් ඔබට හිතන්න පුළුවන්ද අන්ධ මිනිස්සෙක්ට හැමදාම අන්ධ උපතේ ඉඳන්ම අන්ධ මිනිස්සෙක්ට හිතන්න පුළුවන්ද කොළ පාට මොකක්ද කහ පාට මොකක්ද කියලා? හිතන්න පුළුවන්. හැමදාම අන්ධ උපතින්ම අන්ධයි. එයාට ඒක හිතන්න බෑ. ගොඩාක් වෙලාවට අපි හිතන එක තීරණය කරන්නේ කවුද එතකොට? ඇස් දෙකෙන් බලන දෙයින් තමයි අපි හිතන්න පටන් ගන්න. ඇත්තටම අපි බලන්නේ කොහේද කියන එක හරි වැදගත් වෙනවා හිතන එකට. අපි හිතන ගන්නේ දකපු දේ. දැන් අපි පුංචි දෙයක් දකිනවා. ඒ දකින දේ අපි ලොකුවට හිතනවා. අපි කොච්චර ලෝකයට විවෘත වෙනවද? ලෝකයට ඇරෙනවද? ඒ තරම් අපි හිතනවා. දැන් මගේ ආදර ප්‍රමාන්තනේ ඒකයි ප්‍රශ්නය ජේසු කතා කරලා කියනවා මාව අදාහ ගන්න තාත්තව අදාහ ගන්න. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ අරගල යෙදී මගේ ප්‍රමාන්තනේ ඔබ එදා පේදුරුතුමා කුණාටුව මැදින් ඇවිදගෙන ගියා. පේදුරුතුමා වතුර මත ඇවිදගෙන ගියා. හැබැයි ජේසුගෙන් ફોකස් එක ගත්තේ ගමම්ම එයා ගිලුණා. අලිමංකඩ පහර එල්ල කරේ මොන අවුරුද්දද මතකද? අලිමංකඩට 1995ද 2000ද මට මතක නැහැ. කුමාරී අලිමංකඩ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා මේජර් ජෙනරල් එයා කතා කළා කිව්වා අලිමංකඩ කවදාවත් LTT එක අල්ලන්න බෑයි කියලා. ඒකට හේතුව මොකක්ද? කවදාවත් අල්ලන්න බෑයි කියලා හේතුව ඒක ඇවිල්ලා කිසිම ඒක ඇවිල්ලා කාන්තාර එක වගේ මැද තියෙන. මම ගිහිල්ලා තියෙනවා ඒ පාරෙන්. ඉතින් එතකොට මොකද ඇටැක් කරන්න බෑ. මොකද ඒරියල් ඇටැක්ස් බෑ. LTT එකට ප්ලේන්ස් තිබ්බේ නෑ ඇටැක් කරන්න. ඉතින් අර බැරන් ලෑන්ඩ් එකේ ඒ කාන්තාරේ ඕපන් එයා එකේ තමයි ෆයිට් කරන්න වෙන්නේ. ඕපන් ස්පේස් එකක තමයි. ඉතින් ඒක ලේසියෙන්ම හමුදාවට එහෙම කට්ටියක් එද්දි ඇටැක් කරන්න පුළුවන්. දැන් ඒකට ඒගොල්ලෝ හැබැයි ඒක LTT එක ඇල්ලුවා. ඒක අල්ලන්න හේතු වුණේ එතකොට එතන තිබුණු ආයුධ ගොඩාක් ඒගොල්ලෝ ගත්තා. හමුදාවේ 2000කට වඩා නැති වුණා. ඒක අල්ලන්න එක ක්‍රමවේදයක් මොකක්ද උනේ? ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒගොල්ලන්ට මෝටාර් ගොඩාක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ උණ බම්පු වලින් ඩමිස් හැදුවා මෝටාර් වගේ. තේරුණාද කියන්නේ? එතකොට දැන් මෝටාර් එක මෙහෙම පෙන්නද්දි සමහරලාට බය වෙලා ගිය තැන් තිබුණා. ඒ කියන්නේ මෝටාර් එකක් මෙහෙම පෙන්නද්දි කවුරුත් ඉන්නේ නැහැ. එතනින් ටක් ගාලා එතනින් අයින් වෙනවා. මොකද මෝටාර් එකට ඩිරෙක්ට් ෆේස් කරන්න බෑ. ඒගොල්ලෝ ගොඩාක් ඩමිස් තමයි අරගෙන ගියේ. කීපයක් දෙක තුනක් තිබුණා ඇත්තට බුබුරන ඒවා. අනිත් ඒවා ඩමිස් අරගෙන ගියා. ඒ වගේ ක්‍රමවේද ඊට පස්සේ වතුර ලයින් එක කැපුවා. ඒක ඒ වගේ ක්‍රමවේද ගොඩාක් ඒගොල්ලෝ පාවිච්චි කරා. මට මතක් වුණේ ඩමි එක. දැන් ඒක මෝටාර් එකක් නෙමෙයි. ඒක ඩමි එකක්. දැන් ඩමි එක පෙන්නද්දි දැන් කැම්ප් එකක ඉස්සරහට ඇවිල්ලා දැන් බංකර් එකක් ඉස්සරහට ඩමි එක පෙන්නද්දි අන්නේ අම්මෝ කියලා දුවනවනේ. ඒක දුවන්න ඕනේ. කියලා එහෙම ඉන්නේ නැහැ මෝටාර් එක ගන්න. ඒක කවර් වෙන්න ඕනේ. ඉතින් හිතන්න මගේ ආදර ප්‍රමාන්තනේ යකාට නැහැ ආයුධ. ඌට තියෙන ඩමිස්. ජීවිතේ ජේසු ජය අරගෙන ඉවරයි. ඒතර යකාට බෑ. යකා අපිට තියෙන ඩමි එකක් පෙන්නලා ඔබ බය කරනවා විතරයි. දැන් වැඩේ තියෙන්නේ දැන් හිතන්න ඔබ මගේ පැත්තට මෝටාර් එකක් ටික් කරනවා කියලා. හරිද? මෝටාර් එක නැත්නම් සෙල්ලම් පිස්තෝල කොච්චර අතේ තියාගෙන ගිහලා මංකොල්ල කනවා. තේරුණාද කියන්නේ? ඒක සෙල්ලම් පිස්තෝලයක් විතරයි. ඒතර මගේ ප්‍රමාන්තනේ මේ පිස්තෝලේ දිහා බැලුවොත් තමයි මම බය වෙන්නේ. හිතන්න මම ජේසු දිහා බලන් ඉන්නවා. තේරෙනවද? ඔබ සෙල්ලම් පිස්තෝල නෙමෙයි මොන ඩෙගාව නැටවත් මට අදාළක් නැහැ. මොකද මගේ ફોකස් එක තියෙන්නේ උන්වහන්සේ ගාව. ඒතර කැළඹෙන්න ඒකයි උනාස කියන්නේ ඔබගේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදාගෙන මාව දදාගන්න. ලෝකේ නෙමෙයි, කොරෝනාව නෙමෙයි, ප්‍රශ්නය නෙමෙයි, අරගලය නෙමෙයි, ගොලියත්ලා නෙමෙයි, රතුමුහුද නෙමෙයි, වසංගත නෙමෙයි, මගේ ප්‍රේමන්ත නැටසැකිලි ආය නෙමෙයි. ඔබගේ ජීවිතය මාව අදහන්න. ඒක අදහන්න. ඒකයි උන්වහන්සේ ලාසරස්ව මැරෙන්න දීලා දවස් 3ක් යනකම් ඉඳලා එතනට ඇවිල්ලා කියනවා ජේ මාර්තා කියන මාර්තා කතා ඔබ වාසේ හිටියානම් මෙම වෙන්නේ නැහැ කියද්දි අදහන්නන් ඇසුරු කරගත්ත අදහන්නන් තුළ ලොකු දේවල් වෙනවා.
අදහන්න ඕනේ ඒක වෙන්න. මගේ ප්‍රේමවන්තයනි ඒක නිසා අපි ජීවිතේ අපි පුරුදු වෙන්නට ඕනේ දකින්න දෙයින් එහා දෙයක් දකින්න. අපි ජීවත් වෙන්න ඕනේ ඇදහිල්ලක් කියලා කියද්දි දැන් මේ වෙලාවේ ජේසුස් කතා කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ උගන්වපු දෙයක් තියෙනවා. උගන්වපු දෙයක් තියෙනවා නම් ඒ උගන්වන දේත් එක්ක අපි ඒක ප්‍රැක්ටිස් එකට දාන්න ඕන වෙලාව. ඒකයි එක්සෑම් එකක්. මොකද මේක පාස් වුණොත් තමයි සුද්ධාත්ම කියන කිරුළ අපිට හම්බ වෙන්නේ. ජේසු නැහැ කියන තැනදී අපි විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ මොනවා හරි කරනවා. ඒ කියන්නේ මම හදාගෙන ඉන්න උත්තරේ නෙමෙයි. මම හිතාගෙන ඉන්න දේ නෙමෙයි. ඊපස්සේ වෙන තැනකින් ඒ දේ කරනවා. ජේසු කලින්ම කියන්නේ එකයි මම යන්නට ඕනේ. මම ගිහිල්ලා ජේසු ගලන්ට කලින්ම ඈසි කරනවා. මම යනවා. මම යන්නේ යන අරමුණක් තියෙනවා. හැබැයි එතනදී ඔබ කලබලන්නට එපා. එක එක්කෙනා ඇවිල්ලා එක එක දේවල් කියයි. යක්ෂයා ඇවිල්ලා රවට්ටන්න හදයි. ඔබ බය කරන්න හදයි. නමුත් මතක තියාගන්න මගේ එන්ඩේරා සමහර වෙලාවට වංගුව ගත්තා ඊට පස්සේ පේන්නේ නැහැ. හැබැයි එන්ඩේරා හඬ තියෙනවා. ඒ හඬ මගේ ඇතුලේ තියෙන්නට ඕනේ. ඒකයි මගේ ආදර ප්‍රේමවන්තනි මේ කාලය ඇදහිල්ල කාලයක්. මම දකිනවා මේක ස්වාමීන් වහන්සේගේ ඩිවයින් ප්‍රොවිඩන්ස් ස්වාමීන් වහන්සේගේම දෙවියන් වහන්සේම ඔබ මාව ලෑස්ති කරන කාලයක්. බ්ලෙසිං ඉන් ඩිස්ගයිස්. ඒක වෙස්වලාගත් ආශිර්වාදිත කාලයක්. අරගල ASCII අරගල එනකම් මගේ ප්‍රේමවන්තනි අපි පුරුදු වෙන්නේ නැහැ. ඒක වතුරට වැටුණායින් පස්සේ තමයි පීනන්න පුරුදු වෙන්නේ. මේ කාලය මම දන්නවා ලොකු ප්‍රශ්න ගොඩකට මනුෂ්‍ය තලයෙන් හිතුවොත් එහෙම හිතා ගන්න බෑ. මුළු ලෝකයම අබ්බගත වෙලා තියෙනවා. මුළු ලෝකයම අබ්බගත වෙලා තියෙනවා. එතනදී මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් එහෙම අසරණ වෙච්ච තැනක ඔබගේ මගේ ඇත්තහිල්ල කියන එක වට ගන්න. මේක ජේසු උන්වහන්සේ ඉඩ දීපු දෙයක්. ඒක අනිවාර්යයෙන් උන්වහන්සේ නොදැනුවත් එක්ක හිසකයක්වත් වැඩෙන්නේ නැහැ. හැබැයි අපි යොමුව මේ යකා පෙන්නන ඩමීස් වල නෙමෙයි ස්වාමින් වහන්සේගේ වචන තුල අපි එල්ලෙන්නට ඕන කාලයක්. ඔබ සිතෝ කැළඹේවා දෙවියන් වහන්සේ අදාහ ගන්න මාද අදාහ ගන්න. ඒ නිසා ඒක ඔබගේ මගේ ජීවිතයේ අදහනවා කියන එක යකා නිකන් ඉන්නෙම නැහැ. ඔළුව නිකන් අවුල් කරන්නම බලයි. ඔබ ස්ථිරව ඉන්නවා ස්වාමින් වහන්සේ මොනවා හරි කරනවාමයි කියන දෙත් එක. ඒ තැනදී උන්වහන්සේ කතා කරලා කියන බලන්න. හැබැයි ඒ වෙන්වීමේ තියෙන ලස්සන දෙයක් උන්වහන්සේ කියනවා ඔබගේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදාහ ගන්න මාද අදාහ ගන්න මාගේ පියාණන් වහන්සේගේ කියන්න මාගේ පියාණන් වහන්සේ නිවාසයෙහි බොහෝ වාසස්ථාන ඇත. බොහෝ වාසස්ථාන. එතකොට ඔබගේ ගේ තියෙන්නේ තේරුණාද කියන ගේ තියෙන්නේ මෙන්න මෙහෙ. ඒ ෂුවර් එකට ඒ ගයක් තියෙනවා. ඒක තමයි දැන් මේ ඇවිල්ලා අම්බලමක්. මේ ඇවිල්ලා తాවකාලික ගයක්. ඔබට මතක නම් අපි ඔළුවේ තියාගෙන ඉන්නවා නම් ඇත්තටම එතනයි මම යන්න ඕනේ. එතකොට ඔබගේ මේ ජීවිතයේ චූටි ප්‍රශ්නවලදී අරගලවලදී ඔච්චර එක ගණන් ගන්නෙ නැහැ. දැන් අපි මෙතන කීප දෙනා 4 දෙනෙක් විතර ඉන්නවනේ. මේ ගෙදරද නැහනේ. ගෙ තියනවනේ. හරි දැන් මෙතන ඉන්නේ මැනේජ් කරගෙන ඉන්නේ. සැප පහසුකම් නැහැ. මැනේජ් කරගෙන ඉන්නේ. හරි කොරෝනා ඉවර වෙච්ච ගමන් ගෙදර යන්න තියෙනවා. තේරුණාද කියන එක? සමහර ගෙදර යන්න අකමැති ඇති ඒක වෙන කතන්දරයක්. තේරුණාද කියන එක? ඒ ගෙදර යන්න තියෙනවා. ඉතින් ඒ ගෙදර එතකොට ඒක එතනට යනවා. එතන තමයි තියෙන තැන. එතන මෙතන අපි ඇවිල්ලා తాවකාලික මේ කෙටි කාලයක අපි ලෑස්ති වෙන දෙයක්. මගේ ප්‍රේමවන්තයනි. ඉතින් ඒක නිසා ඒ ලෑස්ති වෙන තැනදී ඔබ තාත් ජේසුස් කියනවා මම ඔබට පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. ඔබට ඉඩක් තියෙනවා එතන. ඉතින් මේක හැමතිස්සෙම මගේ ප්‍රේමවන්තයනි අපි ජීවත් වෙන්න ඕනේ. ඒකයි කොරෝනා thank you කොරෝනා කියලා කියන්නට ඕනේ. මොකද අපි මැරෙනවා කියන එක අවබෝධ වෙනවා. අපි මැරෙන්න තියෙනවා කියන එක මතක තියෙනවා. අපි මෙතන නෙමෙයි අපි යන්න තියෙන තැනක් තියෙනවා කියන එක. ඇත්තටම තේරුණාද කියන එක මැරෙන්න තියෙනවා කියලා දැනගද්දි අපේ ජීවිත වෙන විදිය වෙනස් වෙනවා. මැරෙන්නේ නැයි කියලා හිතන මිනිස්සු ජීවත් වෙන විදිය වෙනස්. මැරෙනවා කියලා අවබෝධ නම් මගේ ප්‍රේමවන්තයනි තේරුණාද කියන එක. මරණ අත්දැකීම කියන එක. ඒකයි කොරෝනා අපිට ගෙනාවු ලස්සන පණවිඩ. දැන් අද 2,80,431ක්. දැන් ඒ කියන්නේ 1000ක් විතර මැරුණ නැත්තම් නිකන් 1000ක් වගේ තියෙන්න ඕනේ දැන්. ඒකයි. දැන් තාම 500 ගානද 700 ගානද 2000ක්ද දැන් 2000ක් ඕනේ නිකන් ඇඟට දැනෙන්න. තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමවන්තනි. දැන් කෙනෙක් දෙන්නෙක් මරනවා කියද්දි කියපු අපි දැන් 1000 ගණන් වලින් නම්බර්ස් යන්නේ. තේරුණාද කියන එක. ඇමරිකාවේ මන්ද ඊයේත් 1000 ගානක්. තේරුණාද? ටිකක් අඩුයි නේ.
ටිකක් අඩුයි 500 ගාන. අද ඉතාලියේ 500 ගාන. අඩුයි. ඕකේ අඩු. 5 මගේ ප්‍රමාණය 500ක් මැරිලා. තේරුණාද කියන එක? දැන් 2 ලක්ෂ දැන් කොරෝනා ඇදිලා මාස 3ක් විතර. මාස 3ක් ඇති වුණා කොරෝනා ඇදිලා. මාස 3ට 2,80,431යි මේ කියද්දි තව එක්කෙනෙක් මැරිලා. දැන් මෙතන කියවලා මෙතන බලලා මෙතන මේක 31යි නිවුස් සාදි දවල් රෑඩ නිවුස් සාද්දී දැන් හවසට මෙහෙය කරනවා 7ට කියනවා එතනදී 1000ක් විතර ගියේ මැරිලා. දැන් මේක මගේ ආන්දරේ මේ මන්ත්‍රී කොයිද මේ ඔක්කොම පුස්ත. ඇයි ඒගොල්ලෝ යන තැනක් තියනව නේද? ඒගොල්ලෝ යන තැනක් තියනවා. මේ ජීවිතය අපි මතක තියාගන්න ඕනේ. ඒකයි කොරෝනා වලට ස්තුති කියන්නට ඕනේ. මේක නෙමෙයි තැන. අපි යන්න තියෙන තැනක් තියෙනවා. ඒතර අපි ගොඩ ගහගන්නේ එතනටද නැත්නම් මෙතනද මගේ ප්‍රේමාන්තේ? අපි ජීවිතේ එතන ගේ කියන එක මතකයි. ඉතින් එතනට නිතර කෝල් එකක් දෙනවා. කොහොමද හොඳයිද? මගේ කාමරේ අස් කරලාද? තේරුණාද කියන එක. ඉතින් එහෙම කතා කරලා ඉතින් හරි. දැන් එතන ලෑස්ති කරගන්න ඕනේ මෙතන ඉඳන්. තේරුණාද කියන එක. දැන් එතනයි හදාගන්න ඕනේ. අර කතාවක් කියන්නේ ඇසිලින් සහ මිසිස් සිල්වා අපි මේගොල්ලන්ට කියමු. මොගොල්ලෝ මේගොල්ලෝ දන්නේ නැහනේ. ඇසිලින් මිසිස් සිල්වා මරුණාම ඇසිලින් තමයි සර්වන්ට්. ඉතින් ස්වර්ගයට ගියායින් පස්සේ මිසිස් සිල්වා බැලුවලු සෙන්ට් පීටර් ඉන්නවලු පේදුරුතුමා. ඉතින් බැලුවලු මගේ ගෙදර මොකද්ද කියද්දි පුංචි ගෙයක් සාමාන්‍ය පොඩි ගෙයක් පෙන්වනවා. වරිච්චිකයක්. දැන් මිසිස් සිල්වා ස්වර්ගයට ගියත් ඉතින් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා ඒක නැති වෙලා නැහැ. ඉතින් කොහෙද මේ ඇසිලින්ගේ ගේ කොහොද සෙන්ට් පීටර් කියද්දි ඇසිලින්ගේ ගේ පව් කරගෙන දැන් ගෙවල් පව් කර එක ගෙවල් තියෙනවලු පව් කරගෙන අද ඉන්න තඩි මාලිගාවක් තට්ටු දෙකේ ලොකු ගෙයක් ටයිල් කරලා AC කරලා ඒ කියන්නේ මගේ ගේ පැල්පතක් මිසිස් සිල්වා කලබල වෙන්න එපා. සෙන්ට් පීටර් කියනවලු කලබල වෙන්න එපා. ඔගොල්ලෝ ලෝකේ ඉඳන් එවපු බඩු වලින් තමයි අපි ගේ ඇදුවේ. අරයා අපිට බඩු ගොඩාක් එව්වා. තේරුණා දැන් ලොකු ගයක් හම්බුණා. ඔයා එව්වා ඉතින් මැටි ටිකකුයි උණ බඩ දෙකකුයි ඉතින් පොල්ලත් එව්වා මේක තමයි දන්න තියෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි අපි දවස් අවුරුදු 65ක් ජීවත් වුණොත් දවස් 25500යි ජීවත් වෙන්නේ. දැන්ට මේ 42ක් ඉවරයි. තේරුණාද කියන එක. ඔයගොල්ලන්ගේ දැන් ඉවරයි. තේරුණාද කියන එක. ඉතින් 42ක් ඉවර තව දැන් මේ 20 ගානක් ෂේප් එකේ ඉන්න පුළුවන් වෙයි මගේ ප්‍රමාන්තෙනි. එතකොට දැන් 60 ඒ හැවිලා 65ක් ජීවත් වුණොත් මගේ ප්‍රමාන්තෙනි. ඒ දවස් 25500යි. ඒකෙනුත් තව පැය 7ක් විතර නිදිය ගත්තොත් එහෙම අවුරුදු 29ක් නිදි. මොකද මේ ජීවිතය? මගේ ආදර මෙතන යන්න ඕනේ. ඒ යන්න තියනවා කියන එක මතක යන්න තියනවා කියලා කියද්දි ඔබ අරකට අරගෙන මේකත් අරගෙන සෙනිටයිසර්ස් අරගෙන මේකත් අරගෙන ඔබ මේ ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. ඒක තව කෙනෙක්ට දෙනවා. තේරුණාද කියන එක? ඒක අපි මැරෙනවායි කියන එක අවබෝධ නම්. ඒක හරි ලස්සනයි. ඒකයි උන්වහන්සේ සමිදාන මගේ එන්නේ රානෝය. ඒක සදාතන විමානවලට උන්වහන්සේ අපිව අරගෙන යනවා. මේ ගමනක්. ඒ ගමනේ උන්වහන්සේ සමහර වෙලාවට ළඟට ඇවිල්ලා කතා කරනවා. සමහරලාට එන්නේ නැහැ. සමහරලාට පෙන්වන්නේ නැහැ. ඒ තැන්වලදී සිත කලඹ ගන්න එපා. මේ ලෝකයේ අවසානය නෙමෙයි. හැම දෙයක්ම ඉවර නෑ. මුළු ලෝකෙම අපි මෙතන අවසන් වුණත් ඔබගේ මගේ අවසානයක් නෙමෙයි මගේ ප්‍රේමාන්තෙනි. ඔබට මට තැනක් තියෙනවා යන්න. ඒක ඔබට මට අවබෝධ නම් නමුමරිය කියන හරියට කියන මිනිස්සෙට ඔක අවබෝධ වෙනවානේ. නමුමරිය හරියට කියනවා නම් මම නමුමරිය විසාදු වුණා. දැනුත් අපි මරණ වේලේදී කොන්තයක් කිව්වොත් 53 වතාවක් මරණ වේල කියනවා. හැබැයි මැරෙන්නේ නැහැ වගේ ඉන්නේ. තේරුණාද? ලෝඩ් බයිරන්ලා වගේ. තේරුණාද? කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. මගේ ආදර ප්‍රේමන්තනි කොරෝනා කියා දුන්නු ලස්සන දේ ඒකයි. ජෙස් කියන ඔබගේ ඒ ගේ තියනවා මගේ පුතේ. ඒ ගේ තියනවා. ඒ ගෙදර ඔබට තැනක් තියෙනවා. ඒකයි උන්වහන්සේ ජෝම්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය කියන්නේ යක්ෂය ඔබට අවනත වෙන නිසා කීකරු වෙන්නට එපා. ඔබට නමුත් ස්වර්ගයේ ඔබගේ නම ලියලා තියෙනවා. ඔබගේ ඇඩ්‍රස් එක එතන තියෙන්නේ. මෙහෙ නෙමෙයි. තේරුණාද කියන එක? ඒකයි උන්වහන්සේ ශුද්ධාත්මයන් තුළ මෙහෙ වෙන අයට උන්වහන්සේ කතා කරලා කියන්නේ සුළඟක් වගේ. සුළඟට ඇඩ්‍රස් එකක් තියෙනවා. සුළඟට ඇඩ්‍රස් එක. ශුද්ධාත්මයන්ට ඇඩ්‍රස් උත් නැහැ. අපිට ඇඩ්‍රස් තියන්නත් බෑ මගේ ප්‍රේමාන්තයනි. තේරුණාද කියන එක? ඒක ඔබගේ මගේ ජීවිතේ මේ ලෝකය කියන එක తాවකාලිකයි කියන එක ජීවිතං අනියතං කියන එක අද වෙසක් පොය දවස.
වෙසක් දාද. ඉවත නැත වෙසක් ඉවරයි. ඉවරයි. ඊයේ දවසේ වෙසක් පොයේ දවස. තේරුණාද කියන එක? ඉතින් ජීවිතං අනියතං මරණං නියතං කියන එක සදහැවතුනේ ඔබගේ සිතේ ධාරණය කරගන්න. යන්නම ඕනේ. මරණං නියතං වුණාට තේරුණාද කියන එක? ජීවිතං මරණං නියතං එකට වඩා උන්වහන්සේගේ වචනය නියතං. උන්වහන්සේගේ වචනය ස්ථිරයි මගේ ප්‍රේමාන්තේ. එතකොට උන්වහන්සේ කතා කළා කියනවා පුතේ මම යන්නේ හරි ලස්සනයි. උන්වහන්සේ කතා කළා කියනවා වචනය කියලා කතා කළා කියන්නේ මොකක්ද? මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් මේ බව මම ඔබට නොකියන්ද බොරු කියන්නේ නැහැ. උන්වහන්සේට ඡන්දේ නැහැ. තේරුණාද කියන එක? බොරු ගෙවල් දෙනවා, රෙදි දෙනවා, මේවා දෙනවා කිය නිකන් බොරු පොරොන්දු දීලා ගන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ කියනවා මම ඔය නැත්තම් ඔබට නැහැ කියලා කියනවා. ඒක ඇවිල්ලා යෙහෝවා විට්නස් යෝක් වංශික සාක්ෂිකාරය අහලා තිනවා. යෙහෝවා විට්නස් කියලා බයිබල් තියෙනවා. ඒගොල්ලෝ කතා කරලා කියනවා 1,44,000යි කියලා ඒකේ තියෙන්නේ. තේරුණාද කියලා? ඔව් ඒක තමයි. අපිට කෝල් කළත් කිව්වා මේ ඉතින් 1,44,000යි ඒ විමානෙට යන්නේ. අනිත් ඔක්කොම මේ තමයි. හැබැයි දෙවියන් ජේසුස් කතා කළා කියන්නේ 1,44,000 කාමර rooms තේරෙනවද 1,44,000 rooms. එහෙම එකක් නෙමෙයි ජේසුස් කියන්නේ. ජේසුස් කියන්නේ ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් අපිට කියනවා මගේ ප්‍රේමාන්තේ. ඒගොල්ලෝ 1,44,000 දන්නේ එළිදරව් පොතේ 12 වැඩි කිරීම 12 කීයද? 144යි. ඒක 10න් වැඩි කරලා තමයි 1,44,000 ගන්න සංකේතයක් තියෙන. 12 කියන්නේ පුරාණයේ tribes 12 ගෝත්‍ර 12ක් තියෙනවා, ගෝලියෝ 12 තියෙනවා. මේක වැඩි කරලා ඒගොල්ලෝ මේ සංඛ්‍යාවේ බයිබලයේ එළිදරව් පොතේ චුම්තුමා ලියන්නේ ඒකට. ඉතින් 1,44,000 කාමර නෙමෙයි ඕන තරම් තියෙනවා මගේ ප්‍රේමන්තේ. ඒතර උන්වහන්සේ කතා කරලා කියනවා මම යන්න හේතුවක් තියෙනවා. ඔබට එසේ නොවේ නම් ඔබට නොකියම්ද? ඔබට ස්ථානයක් කියන්න ඔබට සූදානම් කරන පිණිස යමි. සූදානම් කරන පිණිස යමි. මගේ ආදරේ ප්‍රේමන්ත ජේසුස් කියන මම යන්නේ පුතේ ඔයා නිසා. ඔයා නිසායි මම යන්නේ. ඒතර මේ එක්සෑම් එක තියන්නේ මම කතා නොකර ඉන්නේ ඔයා නිසා. ඔයාට ওই පේපර් එක දීලා ලියන්න කියන්නේ ඔයා නිසා. මොකද ඔයා පහස් වෙන්න ඕනේ සුද්ධාත්මයන් ලබන්න. ඉතින් ජේසුස්ගේ අත්දැකීම හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. ඒකයි මගේ ප්‍රේමවන්තනි බයිසිකලේ පැදගෙන යද්දි පුරුදු කරද්දි අල්ලගෙන ගිහලා අතාරින්න ඕනේ. අතාරිදි තමයි එයා ඒ ගැප් එකේ තමයි පුරුදු වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් බයිසිකලේ නැත්තම් පුරුදු කරන්නේ කොහොමද? දෙපැත්තේ ටයර් දෙක පොඩි රෝද දෙකක් හයි කරනවා නේ. ඒ හයි කරන්නේ කොහොමද? අර රෝදේ ප්‍රමාණයට බිම ගන්න හයි කරනවා. නෑ. ඒක ටිකක් උඩින් හදන්නේ. ඇයි ඒ? දැන් නැත්තම් පුරුදු වෙන්නේ නැහැ. මේ පැත්තට වැටෙන්නේ යද්දි අර හිටිනවා. මේ පැත්තට වැටෙන්නේ නැත්නම් මෙහෙම ගත්තොත් මෙහෙම දෙක. ඒක නැත්නම් 3 wheel වගේ යන්න තියෙන්නේ. තමයි මගේ ප්‍රේමන්ත. එහෙම එකක් නෙමෙයි. ඒකයිල පොඩි කාලේ 3 wheel තමයි දෙන්නේ නේ. 3 wheel රෝද තුනේ එකක් තමයි පොඩි කාලේ දෙන්නේ. හැබැයි අරක පුරුදු වෙද්දී පහර දෙක බන උස්සනවා. ඒ ගැප් එක ඒ කියන්නේ ඒ අවකාශය තමයි ඔබ මම ඉගෙන ගන්න මගේ ප්‍රේමන්තේ. ඒකයි ජේසුස් කතා කළා කියන්නේ මම යන්නේ ඔබට තැනක් සූදානම් කරන්න. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ආයෙ එනවා ජේසුස් ඔබගේ මගේ ජීවිතේට. දැන් මේක ලෝක අවසානයේ නවා වගේම ජීවිතේ පුංචි සිද්ධීත් එක්ක ඒ අත්දැකීමම තමයි සමහරවිට ජේසුස් නැහැයි කියලා දැනෙනවා. හැබැයි සමහරවිට ජේසුස් මහ පුදුම විදියට දැනෙනවා. ඒතර උන්වහන්සේ එන්නේ තනක් ලෑස්ති කරලා වචන ගන්න සූදානම් කරන පිණිස යමි. ඔබ ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබ ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන කියන්නේ. මා සිටින තැන. ඔබත් සිටින පිණිස. ඔබත් සිටින පිණිස. ඔබ කැඳවාගෙන යාමට. ඔබ කැඳවාගෙන යාමට. මම නැවත එන්නේ. මම නැවත. හරි ලස්සනයි. ජේසුස් කියනවා මම යන්නේ. ඔයාට ලස්සන තැනක් ලෑස්ති කරලා ඊට පස්සේ ආව කැඳගෙන එන්නේ. දැන් මේක මොකක් වගේද දන්නවද? මේක ඇත්තටම එදා ජුදා සමාජයේ විවාහයක් වගේ. ඒගොල්ලෝ විවාහ වෙලා එකපාර කැඳගෙන යන්නේ නැහැ. විවාහ වෙලා ඒගොල්ලෝ කැඳගෙන යන්නේ කැඳන් යන්නම් පෙල්මල් මාලා දාලා කියලා කැඳගෙන අවුරුද්දකට විතර පස්සේ. අවුරුද්දකට පස්සේ කැඳගෙන යන්නේ මනමාලයාගේ ගෙදරට මනමාලිය. ඒක තමයි උත්සවයක් විදිහට ගන්න. ඒක තමයි ජේසුස් අම්මා ජේසුස් එතුමාට විවාහ වෙලා හිටියට ගෙදර ගිහිලා තිබෙන්නේ නැහනේ. ඒකට හේතුව ඒකයි. එතකොට එහෙම තැනකදී ජේසුස් කියනවා ජේසුස් හරියට ඔබ සභාවේ මනාලයා සභාව මනාලිය වගේ ජේසුස් කියනවා මම යනවා හැබැයි මම ගිහිල්ලා පුතේ ආයි එනවා ඔබ එක්කගෙන යන්න. ඒ පූර්ණ බැඳීම ලැබෙන්නේ ඒ එක්කගෙන යෑමත් එක්ක. ඉතින් එතන ඔබට මට මේ ලෝකයේ මගේ ආදර ප්‍රේමන්තනේ මේ ලෝකයේ ඒ බැඳීම අයිති කර ගන්න පුළුවන් ශුද්ධාත්මයන්ව එක්ක. ස්වර්ගයේ අපායේ වෙනස මොකක්ද? ස්වර්ගයේ අපායේ ප්‍රධාන වෙනස මොකක්ද?
ඒ කාලේ නම් ස්වර්ගය කියලා කියද්දි චොක්ලට් බෝල තියෙනවා, ස්මාර්ටීස් ගස්වල එල්ලෙනවා. එහෙම තමයි ස්වර්ගය අපි මවාගෙන හිටියේ. ඒ කියන්නේ හැමෝටම දිය වැඩියාව තියෙන ඕනේ ස්වර්ගේ. මගේ ආදරේ මන්දේ. එහෙම එකක් නෙමෙයි. ස්වර්ගය අපාය එකම වෙනස. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ අභිමුව තියෙනවා. අපායේ දෙවියන් වහන්සේගේ අභිමුව නැහැ. මොකද ප්‍රධානම වෙනස. ඒතර ඔය ස්වර්ගයේ අපාය අපිට ජීවිතේ ඕන තරම් ඒක අනිවාර්යයෙන්ම එහෙම තැනක් තියෙනවා. හොඳේ. එහෙම තැනක් තියෙනවා. මරණයෙන් පස්සේ එහෙම තැනක් තියෙනවා. එතකොට ඒකේ ආයි වචන දෙකක් නැහැ. හැබැයි ඒක ස්වර්ගයේ අපාය කියන තැනක් නෙමෙයි. ඒක ඇවිල්ලා තත්වයක්. exactly තැනක් කියන තැනට වඩා ඒක තත්වයක්. ඒතර ඔබට ඒ තත්වය දැනුත් ඔබට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. දැන් ඔබ මගේ ජීවිතේ ජේසුව අත්දකින්නවා කියන තැනදී ඒක ස්වර්ගයක්. ජේසුව නැහැයි කියන තැනදී ජේසුගෙන් වෙන් වෙනවා කියන්නේ පාපයත් එක්ක ඒක මහා අපායක්. ඒක තිරිසන් තැනක් අපිට ඉන්න වෙන්නේ. ඒතර මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කතා කරලා කියනවා ඒ ජේසු ඉන්නවා කියන ඒ හැඟීම, ඒ දැනීම, ඒ සම්බන්ධතාවය ගේන්නේ ශුද්ධාත්මයන්. ශුද්ධාත්මයන් ඉන්නවා නම් ශුද්ධාත්මයන් උන්වහන්සේට ඒ කනෙක්ෂන් එක අරගන්නවා මගේ ප්‍රේමවන්තයනි. ඒකයි ජේසු කතා කරලා කියන්නේ මම ඉන්න තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යම නෑමට මම නැමතෙනවා. ඒ ඇවිල්ලා ශුද්ධාත්මයන් ඔබ ගාවට එවනවා. ශුද්ධාත්මයන් ඔබව ස්වාමින් වහන්සේට දයාබර විදියට බැඳෙන තැනකට ගන්නවා මගේ ප්‍රේමවන්තයනි. ජේසු කතා කරලා කියනවා ඒ තැනට ඒ තැන සදාතනික ජීවිතේ තැන අවසානයේ 6 වෙනි වගන්තිය උනාසේ කතා කරලා කියනවා බලන්න ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් කියන්න ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මගේ ආදරේ ප්‍රේමවන්තයනි ශුද්ධාත්මයන් තුළ ජීවත් වීම කියන එක වෙනස්ම අත්දැකීමක්. ඔබ මාංශය තුළ ජීවත් වෙද්දී සහ ආත්මයන් තුළ ජීවත් වෙනවා කියන එක වෙනස්ම අත්දැකීමක්. උන්වහන්සේ කතා කළා කියන එකයි අද පළවෙනි කියවීමේ අපි දකින්නේ උපස්ථායකයන්. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි එදා ජුදා සමාජය තුළ මුල් කිතුණු සභාවේ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ග්‍රීක භාෂ කතා කරන ජුදයන් ජාතිකයන් සහ හීබ්‍රු භාෂ කතා කරන ජුදයන් අතර ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ඒගොල්ලෝ කියනවා ග්‍රීක භාෂ කතා කරන අය කතා කරලා කියනවා අපේ වැන්දබුවන්ට අසාධාරණයක් වෙනවා. ඒතර ඒ සමාජෙත් ඒ මුල් කිතුණු සභාවෙත් ප්‍රශ්න තිබුණා. ඒතර ඔබගේ මගේ ජීවිතයේ ප්‍රශ්න නැති ජීවිතයක් කියලා දෙයක් නැහැ. අනිවාර්යෙන් ජීවිතයේ එක සිටුේෂන්ස් එනවා. දැන් තියෙන ප්‍රශ්න බලන්න. ඒ කියන්නේ කොරෝනාත් එක්ක මේ ඇඳිරි නීතියත් එක්ක තියෙන ප්‍රශ්න වෙනම ප්‍රශ්න ගොඩක්. ඒතර ඔබගේ මගේ ජීවිතේ කවදාවත් උනාසේ අෂුව කරන්නේ නැහැ. සනාත කරන්නේ නැහැ. උනාසේ අදහද්දී අපිට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා. උනාසේ එඬේරාගේ උපමාවේ කතා කරලා කියන්නේත් ඒකයි. ගීතාවලිය 29 රුදුරු නිම්න මැද මම ඔබ වරගෙන යනවා. වචනේ ගමු. ගීතාවලියේ 23 වෙනි ගීතයේ වචනේ කතා කරලා කියනවා බලන්න මරණය වැනි හතරවෙනි වගන්තිය. මරණය වැනි කියන ගණඳුරු රුදුරු නිම්න මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේ. එතකොට ඇෂුරන්ස් එකක් දෙන්නේ නැහැ ප්‍රශ්නේ නැහැ කියලා. ප්‍රශ්න එන තැන උන්වහන්සේ මාත් එක්කයි කියන හැඟීම තමයි බොහොම කලබන්නේ නැත්තේ. ඒ අත අල්ලගෙන යනවනම් තේරුණාද ඕනම මිනිස්සු ගොඩක් එක්ක ඒ අත අල්ලගෙන යනවනම් උන්වහන්සේ මහා පුදුම තැනකදී මට හොඳට මතකයි චුටි කාලේ මගේ මාමා සිරි මාමා සිරිලාල් එයා සිරි මාමා කියලා කියන්නේ සිරි මාමත් එක්ක මම ඉස්කෝලේ යනවා. එක දවසක් ඉතින් සිරි මාමත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා මගේ ප්‍රමාන්තනේ දැන් සිරි මාමා කියන්නේ ඉතින් ආයි මාර චරිතයක් අපි හරි ආදරෙයි මාමා ළඟ ඉන්නවා කියන්නේ ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සිරි මාමා මතකයි මම එක වසර දෙක වසර කළුතර බස් එකේ අපි නැගලා මාව සීට් එකේ ඉඳුවා. මාව සීට් එකේ ඉඳලා සිරි මාමා චුට්ටක් ගියා කඩේකට ටක් ගාලා ගිහිල්ලා එනම් පුතේ පොඩ්ඩක් ඉන්න කියලා. දැන් ඔන්න දැන් අර තිබ්බ ඇෂුරන්ස් එක දැන් මාමා බස් එකෙන් බහිද්දි නිකන් 90ට විතර බැස්සා. දැන් මට පේනවා තටත් මේ සිද්ධිය මේ වෙලාව මතක් වෙච්ච මහ පුදුමයි. දැන් මාමා යනවා දැන් මට බලනවා පිටකුඩු බස් ස්ටෑන්ඩ් එකේ දැන් යනවා. දැන් අර දුර යන්න මේ ඇෂුරන්ස් එක අඩු වෙලා යනවා දැන්. ඊට පස්සේ කඩේ
ඇතුළට ගියයින් පස්සේ මාමා පේන්නේ නැති වුණාම දැන් මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තා. තේරුණාද කියලා උත්තටම බය වෙනවා. ඔන්න දැන් බස් එක ස්ටාර්ට් කරා. බස් එක ස්ටාර්ට් කරද්දි දැන් මාව හින්දාඩිය දාලා දැන් කඳුළු පයින් වැස් දෙකෙන් මගේ ආදර ප්‍රේමාන්තේනි බස් දෙක ස්ටාර්ට් කරලා දැන් අර බස් එකේ බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට යන පැය භාගයක් විතර යනවා. ගෙගේ අර මෙහෙම යද්දි මම මාම නෑ මම මගේ ප්‍රේමාන්තේනි මම මීමෝ මූ මම හොන්දටම බය වෙලා මම බස් එකෙන් බෑලා දුවගෙන ගියා හොයාගෙන මාම ඒ පැත්තෙන් ඇවිල්ලා බස් එකේ නැග්ගා මම බස් එකෙන් එළියේ එන යුද්ධයක් වුණා ඒ වෙලාවේ එයාව දැනෙන්නේ නැත් පේන්නේ නැති වුණාම මගේ ආදර ප්‍රේමාන්තේනි ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේව පේන්නේ නැහැ කියන තැනදී උන්වහන්සේ පේන්නේ නැහැ කියන උන්වහන්සේව පේන්නේ නැහැ කියන සමාවෙන්න. සමාවෙන්න. උන්වහන්සේ පේන්නේ නැහැ කියන තැනදී මොකද වෙන්නේ? අපි අතිශයින් කැළඹෙනවා. ඒතර ඇෂුරන්ස් එක වෙන්නේ උන්වහන්සේ මාත් එක්කයි කියන එකේදී රුදුරු නිම්න මැද ඝන අන්ධකාරයේ මැද මට ඇෂුරන්ස් එකක් තියෙනවා. ඒතර ප්‍රශ්න නැති කෙනක නැහැ. එහෙනම් ඔබගේ මගේ ફોකස් එක උන්වහන්සේ වෙන්න ඕනේ. ඒක එන්නේ ඉස්සරහින් යනවා. ඉස්සරහමට උන්වහන්සේ පේන්න ඕනේ. දැන් මුල් කිතුන සභාවේ ලොකු ප්‍රශ්නයක්, කාලගෝට්ටියක් තේරුණාද කියන එක. දැන් මොකක්ද කරන්න කියලා අවබෝධයක් නැහැ. දැන් මෙතන අරගල චෝදනා කරනවා. හැබැයි එයාලගේ ફોකස් එක එයාලා කියනවා අපි ධර්මය දේශනා කරන එක අමතක කරලා සහනාධාර බෙදන්න යන්න හොඳ නැහැ. ඒක එතන ඒගොල්ලෝ ස්ථිරත්වයෙන් සුද්ධාත්මය අනුව මෙහෙවනවා සහනාධාර බෙදන්න සුද්ධාත්ම ආලේපයෙන් අයපත් වෙනවා සභාව වචනේ හරි ලස්සනට ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සනට වචනය අද අවසානයේ කතා කරලා කියනවා මොකක්ද එහෙම සුද්ධාත්මය අනුව මෙහෙවෙද්දි 7 වෙනි වගන්තිය 6:7 තවද දෙවියන් වහන්සේගේ වචනය කියන්න තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේය ජෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝසේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ඇදහිල්ල පිළිගත්හ. මගේ ආදර ප්‍රේමාන්තයනි එහෙම ශුද්ධාත්මය අනුව මෙහෙවද්දී පුදුම විදියට ස්වාමීන් වහන්සේගේ බලය සාර්ථකත්වයක් දකිනවා. ඒතර ඔබගේ මගේ ජීවිතේ කැළඹෙන්න ඒ කියන්නේ ලෝකයේ ප්‍රශ්නය ගොල්ලියත්ලා දිහා රතු මුහුදවල් දිහා බලාගෙන කැළඹෙනව නෙමෙයි. මම උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඒ කනෙක්ෂන් එක ගේන ශුද්ධාත්මය අනුව. ශුද්ධාත්මය ආවයින් පස්සේ ඒ කනෙක්ෂන් එකේ ඔබ මම තියාගන්නවා. ප්‍රශ්න අරගල ඒ කියන්නේ ශුද්ධාත්මය තුල තමයි යාලව තෙල් තාච්චි වල බැද්දේ. සිංහයාට කීතු කරලා කන්න දුන්නේ. පන්දන් වගේ භූමි තෙල් දාලා පන්දන් වගේ කිතුණුවන්ව රිටවල් වල ගහලා එල්ලලා පිච්චුවේ. ඒ තරම් වේදනාවක්. හැබැයි යාලා හැම දෙයක්ම ප්‍රීතියෙන් දරාගත්තා. ඒ ඔබ මම මගේ ආදර ප්‍රේමාන්තනේ ඔබව මාව ස්වාමීන් වහන්සේ අරමුණකට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ අරමුණ මොකක්ද? රාද පේදුරුතුමා කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තනේ පේදුරුතුමා හරිය දයාබරව කතා කරලා කියනවා මිනිසුන් විසින් 2:4 මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කර ලැබුවා දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන ලැබූ අනර්ග ජීවමාන ගලක් වැනි උන් වහන්සේ වෙත පැමිණෙන්න අධ්‍යාත්මික ගෘහයක් ගොඩනගන ලෙස කියන්න අධ්‍යාත්මික ගෘහයක් ගොඩනගන සාමාන්‍ය ගයක් නෙමෙයි අර ඇසිලින් හදපු ගේ වගේ ස්වාමීන් වහන්සේ තුළ ගොඩනගන ලෙස ඔබ ජීවමාන ගල්මෙන් උන් වහන්සේ වෙත පැමිණ ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට ප්‍රසන්න අධ්‍යාත්මික පුද පූජා කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි එකයි ඔබගේ මගේ අරමුණ ජේසු කියන ප්‍රධාන ගලට සම්බන්ධ වෙලා අධ්‍යාත්මික ගෘහයක් හදනවා කියන්නේ. ජේසු ඒකටයි මේ ඔබව දැස්ති කරන්නේ. ඒකට ඔබව ගලක් වගේ හදන්නට ඕනේ. ගලක් හදනවා කියද්දී මගේ ආදර ප්‍රේමාන්තයනි ඒක ඇවිල්ලා කළු ගලක් අපි කළු ගලකින් දෙයක් හදනවා කළු ගලකින් ගලක් හදනවා කියද්දී ඒ කළු ගල අරගෙන ඒක ඒ විදියට කපන්න ඕනේ. ඒතොර ඒ ග්‍රයින්ඩර් එකකින් මදින්න ඕනේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඔබව ඒ ඇබ්සන්ට් කියන තැනින් ස්වාමීන් වහන්සේ නැහැයි කියන තැනින් ඔබගේ මගේ ජීවිතය ස්වාමීන් වහන්සේ හදනවා.
ඒ දිව්‍යමය අරමුණක් සඳහා. ඒ නිසා ප්‍රශ්න අරගල නැති තැනක් නෑ අපිට. වේදනාව අරගල ආස්සේ අපි යන්න ඕනේ. හැබැයි කැළඹෙන්නට එපා. ප්‍රශ්න දිහා බලලා ස්වාමීන් වහන්සේගෙන් ඈතට යන්න එපා. ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේ මගේ එන්දේරා කියන එක යටින්ම පත්තුල්ලෙන්ම අයිති කරගෙන ඔබ යන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ උන්වහන්සේ කියනවා මමයි මාර්ගය. මමයි ඇත්ත. මමයි ජීවනය. ඒක තනිකර ජේසුවම ફોකස් වෙච්ච තැනක්. ජේසුස් කතා කරලා කියනවා මම මගේ තාත්තා ගාවට යනවා. තාත්තා ගාවට යන්නේ ඔබ වෙනුවෙන්. ජේසුස් තාත්තගේ දකුණු පසව ඉන්නේ ඔබ වෙනුවෙන්. මගේ ආදර ප්‍රේමන්තනේ මේක ස්වර්ගික උරුමයක්. හැබැයි ඔබ මම ජීවත් වෙන්නේ ලෞකික කර්මයක ස්වර්ගික උරුමයක අමතක වෙලා. ඒකයි ස්ටීවන් තුමාට ගල් ගහද්දී ස්වර්ගය ඇරෙනවා. ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා. ජේසුස් දකුණු පැත්තේ ඉන්නවා දකිනවා. ඔබගේ මගේ හැම අරගලයකදීම ප්‍රතික්ෂේපයකදීම කඩා වැටීමකදී ඔබ සිත කලඹ ගත්තොත් මගේ ප්‍රේමාන්තනේ අර නිශ්චල සසල වෙච්ච ජලය තුල උන්වහන්සේ කැළඹිච්ච ජලය තුල පතුල පේන්නේ නැහැ වගේ කිසි දෙයක් පේන්නේ නැහැ බොර වෙනවා. හැබැයි ඔබ තැම්පත් වෙන්න දුන්නොත් එහෙම ස්වාමින් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඔබ දකින්න යනවා. ඒකයි ස්ටීවන් තුමා කතා කරලා කියන්නේ මට ස්වර්ගය විවර වෙලා මගේ ප්‍රේමාන්තනේ එයා කියනවා දකුණු පැත්තේ ජේසු ඉන්නවා. ස්ටීවන් තුමා දකිනවා. ජේසුස් කියනවා මම තාත්තා ගාවට යනකොට ඔබ ප්‍රබල ක්‍රියා කරනවා. ඔබ මා තුල ඉන්නවා නම් ඔබ මම කරන ක්‍රියා කරනවා. ඒකයි අද වචනය කතා කරලා කියන්නේ. 12 වෙනි වගන්තිය. ඒකාන්තයෙන්ම මම එසේ ඔබට කියමි. මා අදහන්න කියන්නේ. මා අදහන්න. මා කරන ක්‍රියාද කරන්නේ. මා කරන ක්‍රියාද. ඒ කියන්නේ මොකක්ද? අර ප්‍රධාන ගලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ බිල්ඩින් එක තමයි හදන්නේ. ඒ ප්‍රධාන කරලා අපි සම්බන්ධ වෙදී ජේසුස් කියනවා මා අදහන කෙනා මා කරන ක්‍රියා කරන්නේ. තවද කියන්න මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් දේ කරන්නේ. මීටත් වඩා. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තනි ජේසුස් කියනවා ජේසුස් කරන දේට වඩා මහත් දේ ඔබ මම කරනවා. ජේසුස් තාත්තා ගාවට යද්දී ඔබ මොනවද කරන්නේ? මගේ ප්‍රේමවන්තනි ජේසුස් මලවුන් නැගිට්ටුවා. ජේසුස් කියනවා ඊට වඩා දේවල් කරනවා. ඔබ ජීවත් වෙන ඉන්න අය අපි මරනවා. ඒක වෙනම කතාවක්. ජේසුස් මලවුන්ගෙන් නැගිටිනවා. මගේ ප්‍රේමවන්තනි. ඉතින් ජේසුස් දැන් කියන්නේ එකයි ඔබ මාත් එක්ක සම්බන්ධ වෙද්දී ජේසුස් කියන්නේ එකයි ඒක ශුද්ධාත්මයන්ව හරහා වෙන දෙයක්. මගේ ආදර ප්‍රේමවන්තනි ඒ නිසා උන්වහන්සේ දයාබරව කියනවා ඔබගේ සිත කැළඹෙන්න දෙන්නට එපා. මමයි මාර්ගය, මමයි ඇත්ත, මමයි ජීවනය. ඒ ජේසුමයි. ජේසුගෙන් අහකට ගන්න එපා ජීවිතය ඔළුව. උන්වහන්සේවම අරමුණු කරගන්න. ඒ ජීවමාන ප්‍රධාන ගල උන්වහන්සේ. අපි උන්වහන්සේට සම්බන්ධ වෙනවා කියන දේත් එක්ක. උන්වහන්සේ අපේ ජීවිතයේ අරමුණ ජේසු. අපේ අරමුණ කරා යන මාවත ජේසු. අපේ ජීවිතයේ අරමුණට යන්න බලය ශක්තිය ජේසු මගේ ප්‍රේමාන්තය. ඒ නිසා ඒ ආදරය අපි අයිති කරගමු. ජේසුව නැහැයි කියලා හිතන වෙලාවේ ජේසුස් කියනවා මම පුතේ යන්නේ ඔයා නිසා. ඔයා නිසයි මම යන්නේ. ඒතර ඔබගේ ජීවිතේ හැම අරගලයක්ම පීඩාවක්ම ඔබව ගොඩ නගන හදන අඹන තැනක් මගේ ප්‍රේමාන්තේ. ඉතින් ඒකත් එක්ක ජේසුව අයිති කරගමු. ජේසුමයි මාර්ගය. ඒ මාර්ගෙන් එළියට යන්න එපා. වෙන පාරවල් නැහැ. ෂෝට් කට්ස් නැහැ. උන්වහන්සේමයි මාර්ගය. ඒකයි උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ. මතේතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමාන්තේනේ 7:13 උන්වහන්සේ කතා කරලා කියනවා ඒ මාර්ගය මොකක්ද? පටුපාරක්. පටුපාරෙන් ඇතිලි වෙන අයට තමයි ජීවනය තියෙන්නේ. ලේසි පාරක් නෙමෙයි. ජේසුත් එක්ක ඉන්න අයට ඒ වේදනාව දරන්නම වෙනවා. උන්වහන්සේ හැබැයි මාවත හදලා තියෙනවා මගේ ප්‍රේමවන්තනි හීබ්‍රු 10:20 උන්වහන්සේ කතා කරන වචනේ ගන්න. හීබ්‍රු 10:20 උන්වහන්සේ මාවත කියලා කියද්දි කොච්චර ලස්සනටද උන්වහන්සේ මේ උන්වහන්සේගේ ජීවිතය මාවතක් කරාද වචනේ ගන්න. උන්වහන්සේ සුවකීය ශරීරය නැමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. උන්වහන්සේගේ ජීවිතය, ඒ කියන්නේ ජීවිතයෙන්ම උන්වහන්සේගේ ජීවිතයෙන්ම අප හරහා යන්න පාරක් හදලා තියෙනවා. උන්වහන්සේමයි මාර්ගය මගේ ප්‍රේමවන්තනි. උන්වහන්සේ ජීවනය ගැන කතා කරද්දී අපි ගන්නා වචනය උන්වහන්සේ ජීවනය කියද්දී මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ ජීවනය කියද්දී මතේ ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තිය. ජෝම් 6:35 වචනය අයිති කරගන්න. ජෝම් 6:35 උන්වහන්සේ කතා කරලා කියනවා ජේසුස් වහන්සේ කතා කොට ජීවනදායක ආහාරය මමය
මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහුට කිසි කලයකත් පිපාස නොවන්නේය. ජෝම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ ජෝම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනි ජෝම් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය. ජෝම් 4 උන්වහන්සේගේ වචනේ අපි අයිති කරගන්නවා. ජෝම් 4 උන්වහන්සේ කියන මම ජීවනදායක පානය සමරිතානුවරයට කතා කළා කියනවා 13 උන්වහන්සේ ඇයට පිළිතුරු දෙමින් මේ වතුර බොන හැම කෙනෙකුටම නැවත පිපාසය ඇතිවන්නේය. උන්වහන්සේ කතා සමා වෙන්න 10 වෙනි වගන්තිය එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැයි වදාළසේක. මගේ ප්‍රමාන්තනේ මාවත උන්වහන්සේ ජීවනය උන්වහන්සේ ඒ වගේම අපගේ ජීවිතයේ අරමුණ උන්වහන්සේ මාර්ගයද ජීවනයද ඇත්තද උන්වහන්සේ. පිලාත් අහනවා මොකක්ද ඇත්ත? ජේසුස් කියනවා සත්‍යය ඔබව නිදහස් කරනවා. සත්‍යය ඔබව නිදහස් කරන්නේ. වෙන කිසිම තැනක් නැහැ. එනිසා අපි එල්ලිලාම යමු. ඒ පාරෙන් එළියට යකා ගන්න ජේසුස් කියන පාරෙන් ඔබව එළියට ගන්න නොයෙකුත් උඩර වැටිදායි. ස්ථිරව ඉන්න. ඇත්ත ජේසුස් විතරයි. පිලාත් අහනවා මොකක්ද ඇත්ත? ජේසුස් කියනවා සත්‍ය තුල ඉන්න අය මගේ කටහඬ අහනවා. ඇත්තේ සත්‍ය ජේසුමයි වෙන ඇත්තක් නෑ මේ ලෝකේ. ඒ තුල ඉන්න. ජීවනයට බලය දෙන ජේසුස් විතරයි. සප්‍රසාද වහන්සේ උන්වහන්සේගේ වචන ජීවනදායක වචන ඇත්තේ උන්වහන්සේගේ. වෙන කිසිම තැනක් නෑ. අපිට වෙන බලයක් අවශ්‍ය නෑ උන්වහන්සේගේ බලය තියෙන්නේ. ඒ ජේසුස් තුලම අපි රැඳෙමු. ඒ මාවතේම යමු. ජේසුස් වෙතටම යමු. ජේසුස්ගේම බලය අරගෙන මේ ගමන යන්න ස්වාමීන් වහන්සේ තුල ශක්තිය දිරිය ඉල්ලලා අපි මේ පූජාව තුළ මැදිහත්ව යාඥා කරමු ප්‍රේමාන්තයනි. විශ්වාසය ප්‍රකාශ කරන්නට නැගිට සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අසා පොළොවද පෙළෙන සියල්ලට ආදාළ සියලු බලති පියාණන් වහන්සේගේ විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක. ඡාන්ත වූ නමුත් මානන ලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වයට උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවන ලැබුවේ. මිනිස් අපෝදේසාද අපගේ අදිපෝදේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසදාලසේක. සුදාත්මයන්ස් ඥාන බහපයි කණ මරියාවගේ මිලිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදේසා පොසුබලතරතේ කුරුසේ යන ගැසුන් ලැබ මරණ වේදනාවේද උකුති තම්පත් කළ ලැබුසේක. ශුද්ධලේලි පරිදි උන්වහන්සේ තුන්වෙනි දා උත්ථානසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටිසේක. ජීවිතද බාලව විශ්ව කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නැත්තේ. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මන සමිදානන්ද ශිවදායකයන්න්ද සුදාත්ම වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපෝස්තලගේ ප්‍රවෘත්ති එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. ඔකමව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව දහගනිමි. තවද මලුන්ගේ නැවත නැගීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට පුද කරමු. දයාබර දෙවි පියාණනි, ශුද්ධත්ම පියතුමන් ඇතුළු සභා නායකයන් ශුද්ධාත්ම බලයෙන් මෙහෙවන්නට කරුණා කළ මැනව මුළු සභාවම ගිහි පැවිදි ජනතාවම ශුද්ධාත්ම බලයෙන් පිරී ඒ ජීවමාන කලට සම්බන්ධව ඒ දේව රාජ්‍ය ගොඩනගන ඔබ වහන්සේගේ දාස දාසියන් කරන්නට බලය ශක්තිය දෙද මැනව. වහන්සේගේ බලය ශක්තිය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දයාබර දේවතාත්තේ කොරෝනා වසංගතයෙන් මියදුණු 2,80,431 දෙනාද මේ මොහොතේදී මියදෙන හැම කෙනෙක්වමද ඒ පවුල්වල අසරණකම තනිකම පාළුව ඒ වසංගතයට ගොදුරුණු හැම කෙනෙක්වම දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන වගේම රෝගකාරක ශරීරගත වෙත නොදැනී නමුත් එය පතුරවන හැම කෙනෙක්වම ඔබ වහන්සේ ස්පර්ශ කර ඔබ වහන්සේගේ සුවයේ හස්තේ නාලේප කර බල සම්පන්න කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දේවතාත්තේ මේ ලෝකයේ අර්බුදයේ හමුවේ අසරණව පීඩිතව සාගින්නෙන හැම ඔබ වහන්සේගේ දුවා දරුවෙක්ම සිහි කර මැනව.
ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය පෝෂණය කර. ඒ දරිද්‍රතාවය හිස් තැන පාලු කර තුළ ඔබ වහන්සේ තුළම රැඳෙන්නට බලය ශක්තිය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. පෞද්ගලිකව අපි අපේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට පුද කර සිටිමු. මෙකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. පන්තු පිදීම. මගේ ජීවිතේ ඔබට බාරයි ඔබේ ජීවිතේ සතුට වෙන්නයි ඔබේ කැමැත්තේ යටත් වෙන්නයි ඔබේ ජීවිතේ දැවටි දැවටි ඇලි පෙරලි ළඟම ඉන්නයි. වැටෙන වැටෙනා කෙස් කසක් පාසා ඔබට රිසිදේ වෙන්නටයි ආශා බිඳී වෙන්වී දැවී අලුවීලා නමදින්නම් දුමක්සේ පූජා. සහෝදරවරුනි මාගේ සහභාගී යාගේ සියලු බාලති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනවත් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී අප රැගෙන ආ මේ පාස්කු යාගය නිතර සතුට සිතින් පිදීමට අපට වරම් දෙන මැනව. එමගින් අප ලබන දහම් සුවය අපට සදා ආනන්දය කරා පැමිණීමට හේතු වේවා. මෙකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. දෙවි ස්වාමිනී සෑම කාලෙහිම අප ඔබට තුති පිදිය යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු බිලිපන්දු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සබවින්ම යෝග්‍යීත්වය සාධාරණයේ ගැලවීම දායකය. කුමක් හේඳ යත් උන්වහන්සේ අපි ආලෝකයේ උන්වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත විය. උන්වහන්සේගේ මරණය හේතු කොට අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතය කරා උත්ථාන වෙමු. එනෝතානේ ජයග්‍රහණය දම් වී ලෝපරාභාසගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයේද සුරදුතු සමූහයද නිතිපතා අපට ගී ගාමින වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධ ආසත් පුරාත් ඔබේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වර්ධමාන භාග්‍යවත් ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වායද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය.
උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උබේ රැගෙන වහන්සේට තුති පුදමිනේ කඩා සුඛේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමෙන් ගෙන අනුභව කරන්න. සබවින්ම මෙය ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තිබුදා සෝකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමයෙන් ගෙන පානය කරන්න. සබවින්ම මෙය අභිනව උදානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකම සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් දේශාදේ වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනිය ඔබ වහන්සේ උකුත් වූසේක, ස්වාමිනිය ඔබ වහන්සේ උත්ථාන වූසේක, ස්වාමිනිය ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ දිත්තාන සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට සිත පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුරලී පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරතුගුරුතුමන්ද සහායක රතුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසිගේ දයාබර සියලු දෙනා සීකර ආඥා කරමු. උතානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වාසගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වාසගේ ශ්‍රී වතමණ්ඩලයේ ආලෝකය වෙතට උන් පිළිගත මැනව. සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් කනේ මරියාවන්ද එතුමගේ දම්පතින් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්තට කරමින් දෙවිගේ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තාදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවව දාල මැනව. දොත්මතු දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ආමේන්. ගැලවීම දායකන පනතෙන් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී වේලිතර උමිසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගදී මෙලොවින් වේවා. අපගේ දා භෝජනය දා ප්‍රදානය කළ මැනව. ගල්ව කරනායගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පපස්සාවන්ට අස්වීමට අපට ඉඩනදී අයපත නම් මුදාගත මැනව. ස්වාමිනී සිළුව හැපති නම් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙනෙමිද අපි ආයදී. ඔබ වහන්සේගේ කරුණාබර පීඨ ලැබෙන රතුරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් මත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි වහන්සේ අපගේ පාපයන් අත වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙන අවසාමයේද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා.
ඔබ සමගද පවතිවා. අපි කියන කාර්ය දයාබරව සාමය පතමු. අපට සාමය වේවා. ලෝවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මහාන දේවයන් වහන්සේගේ පුත්‍රයාණන් ශුද්ධාත්ම වහන්සේගේ සහවගින්ද වාසගේ මරණය මගින් වාසය ලෝක ජීවමාන කළසේක. වශිෂ්ඨරතරන් භාවයෙන් මාගේ සෑම සිල් පවුලෙන් සෑම ආයපති මම දාගත මැනව. මාස්ගේ අනපනත් සියලු නියලිසින සැලසුන මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුරලන්නට වැඩි ආවතනන් වහන්සේ අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය. ආත්මිකව දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ වූ මණ්ඩපය වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මාහද පිරිසිදු කළ මැනව, එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබගේ හෘදය විලසින් සලකන්න. ආමේන්. ජීවනයම ඔබ වේ, ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි, සැබෑවයි සමිදේ සැබෑවයි. ආවේ ජීවනයම දෙන්නයි, වැඩි වැඩියෙන් දෙන්නයි. සැම කල දිරි දෙන ඔබ බලයයි, මගේ දිවි ඔබ නතු වෙයි. ඔබ ඇති අය වෙත ජීවනයයි, නැති අය වෙත මරණේ. නොබියව නොසැලී සිටිනට සැමකල්, කැඳවනු මගේ නම කියලා. මගේ ජීවනයම ඔබ වේ, ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි, සැබෑවයි සමිදේ සැබෑවයි. මම මිදි වැළවෙමි, ඔබ ආතු විකිලිය. යමෙක් මා තුළ වසන්නේද, මම ඔහු තුළ වැඩ වසම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. හලෙලුයා. ත්‍යාඥා කරමු. සකල ජනයාගේ මිදුම් කරුවාණන් වහන්සේ, ඔබ වහන්සේගේ ජනයා වෙත ළඟාව මැනව. ඔබගේ ස්වර්ගික අභිරහසේ සහභාගී වීම තුළ අපගේ පරණ යවගති දුරු කොට නව දිව්‍ය ගෙවීමට මඟ පෙන්වුව මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
දේවාශිර්වාදය ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. ආමෙන් කියා පිළිතුරු දෙන්න. ස්වර්ගික පුත්‍රයාණන් උත්ථානය මගින් ඔබ මුදා ඔබ දරුවන් ලෙස බාරගත් දෙවිපියාණෝ ඔබට ආශිර්වාද කර ප්‍රීතියෙන් ඔබ පුරවන සේක්වා. ආමේන්. ඔබට සැබෑ දිදාස දානය කළ විමුක්තිදායකයාණෝ ස්වර්ග රාජ්‍ය උරුමයද අත්කර දෙනසේක්වා. ආමේන්. උන්වහන්සේ තුළ තැබූ විශ්වාසය හේතු කොට ප්‍රසාද ස්නාපනයේදී පවින් නැගී සිටි ඔබට ශුද්ධවන්ත ජීවිතයක් ගත කර සදාහටම උන්වහන්සේ සමග විසීමට වරම් ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සමයත් උනස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රියාදර සහෝදර සහෝදරනි, ඉංග්‍රීසි දිව්‍ය පූජාව අපි උදෑසන 11 මාරට පටන් ගන්නවා. සහභාගී වෙන අයව දැනුවත් කරන්න. සඳුදා සිට සතියේ හැම දවසකම ප්‍රමාන්තේනේ අපි ශුද්ධාත්ම ආගමනයට ඔබ සූදානම් කරන දින 50ක ඥානකාන්තියට සහභාගී වෙනවා. සෑම දවසකම රාත්‍රියේ 7 සිට 9 දක්වා එම ඥානකාන්ති 50 Nights of Love එම ඥානකාන්තිය විමෙහෙය සිදු කරනු ලබනවා. අවසාන ගීතිකාවට සහභාගී වෙමු. ජේසුනි ඔබට නමෝ ඔබේ පිය දෙවිතුමට නමෝ ඔබ සමගින් නිති කල් වැජබෙන සුදතුම් හටද නමෝ සුරපුර බුදුනින් අප හද පුරවා සිරිසිරුරෙන් අප හට පන පොවලා ජීවන ජලයෙන් පුබුදු කළේ ඔබමය සමිදු අපේ ජීවන ජලයෙන් පුබුදු කළේ ඔබමය සමිදු අපේ යේසුනි ඔබට නමෝ ඔබේ පිය දෙවිතුමට නමෝ ඔබ සමගින් නිති කල් වැජබෙන සුදතුන් හටද නමෝ. සියලු දෙනාම සාන්ත කුරුසය ආඩයාලමෙන් පිසතුරන්ගෙන් ගලවා දේවා. දෙවි ස්වාමිනේ පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පිරිතු සාන්තගෙත් නාමයෙන් ඔබ සෑම දෙනාටම චෙස් පීඩයි. Jesus be thy Father.